දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්. අපි නැවත වතාවක් මෙසේ හමු වන්නේ අපි මේ වර්තමානයේ කරගෙන යන සාකච්ඡාව අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවයි. අපි මේ වන විට ප්‍රශ්න පත්‍ර කීපයක් අපි සාකච්ඡාව අවසන් කළා. එහෙනම් මෙවර අපි තෝරගෙන තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වයඹ පළාත 2018 වසරේ අවසාන වාර පරීක්ෂණයේ විදිහට පාසල් සඳහා නිකුත් කරපු ප්‍රශ්න පත්‍ර අංක 1 ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 40ක් ලැබෙන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ආරම්භ කිරීමට. එhmenan දිවයිනේ නන්දෙසින් සහභාගී වෙන අපේ දරු දැරියන්ට මෙන්න අවස්ථාවක් හිමි වෙනවා වයඹ පළාතේ අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට ලැබිච්ච පේපර් එක තමයි අද අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. එහෙනම් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රය කලින් හොයාගෙන මේකට පිළිතුරු ලියලා තමයි මේ අපි කරන මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද අපිට ස්වයං 탁සේරුවකට එන්න පුළුවන් අපි මොනතරම් සාර්ථක විදිහට පිළිතුරු දුන්නද කියලා. අහගෙන ඉන්නවට වඩා ඵලදායී වෙන්නේ අපි මේ ප්‍රශ්න පත්‍රයේ තනියෙන්ම උත්සාහ කරලා පිළිතුරු ලියලා ඊට පස්සේ අපි මේ කරන සාකච්ඡාව එක්ක සංසන්දනාත්මකව අපි ලකුණු දෙනවා අපි කොතරම් දුරට නිවැරදිද කියලා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවේදී වැදගත් විෂය කරුණු තියෙන වෙලාවට ඒ දේවලුත් මම සාකච්ඡා කරමින් තමයි මේ සාකච්ඡාව අරන් යන්නේ. හැබැයි අමතක කරන්න එපා දුවේ පුතේ මේ ප්‍රශ්න පත්‍රයට අපිට පිළිතුරු ලියන්න අපිට ලැබෙන කාලය පැයක කාලයක් පමණයි. ඉතින් අපි දන්නවා පැයක කාලයක් කියලා කියන්නේ විනාඩි 60යි. විනාඩි 60ක් ඇතුළත විනාඩි 60ක් ඇතුළත අපිට තියෙන අභියෝගය තමයි ප්‍රශ්න 40කට අපි පිළිතුරු ලියන්න ඕන. ප්‍රශ්න 40කට අපිට විනාඩි 60ක් ලැබෙනවා කියලා කියන්නේ එක ප්‍රශ්නයකට අපිට කොච්චර කාලයක් ලැබෙනවද? විනාඩි 1මාරක් උපරිම අපිට කාලය වෙන් කරන්න පුළුවන්. ඉතින් ඔබ කාල කළමනාකරණයේ දක්ෂයෙක් නම් අපි අනිවාර්යයෙන්ම මේ කාලය ගැන සැලකිල්ලෙන් යුතුව අපි මේ කාලය කළමනාකරණය කරන්න අපි දැනගන්න ඕන. ඉතින් අපි කොහොමද කරන්නේ? මේ ප්‍රශ්න පත්‍රයේ අපිට හම්බෙන පහසු ප්‍රශ්න අපිට කෙටි කාලයකිනුත් අපිට හිතන්න ඕන ගැටලු සහගත ප්‍රශ්න තියෙනවා නම් ඒවට වැඩි කාලයකුත් වෙන් කරගෙන උපක්‍රමශීලී විදිහට අපි මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න අපි මුල ඉඳලම සැලසුම් කරන්න ඕන. ඉතින් මේකේ වැදගත්කම තමයි අපට අපස සාමාන්‍ය පෙළ විභාගයට එන්නේත් මේ විදිහම ප්‍රශ්න පත්‍රයක්. එතකොට මේකෙත් ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තමයි තියෙන්නේ. අපිට ලැබෙන කාලය පැයයි. ඉතින් මේ 10 වසර අපි ආවරණය කරන විෂය කරුණු අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අපිට ලැබෙන ප්‍රශ්න සකස් වෙන කොටස්. ඒක නිසා 10 වසර 11 වසර කියලා අපිට වෙන් කිරීමක් සිද්ධ කරගන්න අවශ්‍ය නැහැ. මොකද මේ දෙකේම තියෙන සිලබස් එක එකතුවක් විදිහට සංකලනයක් විදිහට තමයි අවසාන ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ. ඉතින් පුංචි මතක් කිරීමක් කරන්නම් මේ ප්‍රශ්න පත්‍රයේ කොහොමද ප්‍රශ්න සකස් වෙන්නේ කියලා කාලය පිළිබඳ දේවල් මම කිව්වා. අනිකුත් වැදගත් කරුණ තමයි මේක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඒ කියන්නේ අපිට පිළිතුරු 4ක් ලැබෙනවා. 4න් නිවැරදි පිළිතුර තමයි අපිට තෝරන්න කියන්නේ. ප්‍රශ්න පත්‍රය අතට ගත්ත ගමන් අපි මේකේ දීලා තියෙන උපදේශ ටික කියන්න ඕන. මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කට බෙදෙනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ වැදගත්කම තමයි ප්‍රශ්න 40ටම අපි පිළිතුරු ලියන්න ඕන. එකක්වත් අපිට අතාරින්න බෑ. අපි පටන් ගන්න උපදේශ ටික කියවලා. ඉතින් අපිට ලැබෙනවා පිළිතුරු ලියන්න අපිට කොලයක් හම්බෙනවා. ඒ කොලේ ඒ පිළිතුරු 4 පෙන්නනවා ප්‍රශ්න අංකයේ ඉදිරියෙන්. එතකොට අපිට තියෙන්නේ කවයක් ආකාරයෙන් අපිට මේ නිවැරදි කවය තුල අපිට හරි ලකුණක් දෙමීමෙන් අපි තෝරගන්න ප්‍රශ්නය පිළිතුර අපිට අපේ පිළිතුර අපිට විභාග පරීක්ෂකට හංගවන්න පුළුවන්. එhmenan මේකේ ප්‍රශ්න
40 සකස් වෙන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් සහ ගිණුම් කරන අධ්‍යයන කොටසෙන්. ඉතින් මේකේ මගක් යනකොට ඒ කියන්නේ ප්‍රශ්න අංක 15 ප්‍රශ්න අංක 16ට එනකොට බලන්න ප්‍රශ්න අංක 16ට එනකොට ගිණුම් කරන්නේ ප්‍රශ්න ආරම්භ වෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගෙත් මේ 15 16 ප්‍රශ්නවලදී තමයි මේ මාරු වීම සිද්ධ වෙන්නේ. මෙතනින් එහාට අපිට ලැබෙන සියලුම බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සකස් වන්නේ ප්‍රශ්න සකස් වන්නේ ගිණුම් කරන්නේ කොටසින් මුල් කොටස ප්‍රශ්න අංක 15 වගේ අංකයක් දක්වා අපිට ගිණුම් කරන්නේ විෂය ආවරණය කරමින් විවිධ ප්‍රශ්න අපිට ලැබෙනවා. ඉතින් අපි මේ ප්‍රශ්න එකක්වත් අතාරින්නේ නැතිව අපි මේකට පිළිතුරු ලියන්න ඕන. සමහර අවස්ථාවල් වලදී අපිට කටු වැඩ විදිහට කුඩා ගිණුම් ගහලා ගිණුම් කරන්නේ ඒ අවශ්‍ය පිළිතුර ලබාගෙන තමයි අපිට නිවැරදි පිළිතුර තෝරන්න සිද්ධ වෙන්නේ. එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේ වගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියනකොට මතක තියාගන්න අපි එක ප්‍රශ්නයක්වත් දන්නේ නැහැ කියලා අතාරින්නේ නැහැ. මොකද අපි දන්නවා සෑම ප්‍රශ්නයකම පිළිතුරු දීලා තියෙන්නේ 4න් එකක්. අපි දන්නවා සම්භාවිතාව කියන එක. අපි නොදැන හරි එක පිළිතුරක් තෝරගත්තොත් ඒක නිවැරදි වීමේ අපේ හැකියාවක් තියෙනවා. chance එක කියලා කියන්නේ අපි වාසනාව. ඉතින් ඒක හන්ද අපි නොදන්න ප්‍රශ්නයක් තිබ්බොත් කලබල වෙන්න ඕනේ නැහැ. අපි මොකක් හරි පිළිතුරක් අපි තෝරලා තමයි අරන් යන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් යම්කිසි සලකුණක් දාගන්න ප්‍රශ්නේ ඉදිරියෙන් ඒක පස්සේ හොඳින් හිතලා බලලා පිළිතුරු දෙන්න ඕන කියලා. හැබැයි මතක තියාගන්න එක ප්‍රශ්නයක්වත් අතහරින්න එපා. එහෙම වුණොත් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම එක ලකුණක් නැති කර ගැනීමක් තමයි එයින් අපිට කියන්න තියෙන්නේ. ඒක නිසා අපි දැන් ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ යම්කිසි අදහසක් ලබා ගත්තා. එහෙමනම් අපි දැන් මේ ප්‍රශ්න අංක 1 සිට පිළිතුරු සාකච්ඡාව ආරම්භ කරමු. පළවෙනි ප්‍රශ්නය. අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප වමනා ලෙස හැඳින්විය හැක. වමනා පමණක් ඇතුළත් වන පිළිතුර තෝරන්න. අපිට ලැබෙන පිළිතුරු 4 අධ්‍යාපනය, ගුරු සේවය, රජයේ පාසල් පුස්තකාල, සාරි කලිසම් ගවුම් ඇඳුම්, රජයේ පාසල් විභාග ගුරු සේවය පුස්තකාලය, ආහාර ඇඳුම් අධ්‍යාපනය නිවාස. එතකොට මේකේ නිවැරදි පිළිතුරු අපට එකයි ලැබෙන්නේ. එතකොට අපි කොහොමද මේකේ නිවැරදි පිළිතුර තෝරන්නේ? අපිට පේනවා බොහෝ විට මේ තියෙන විකල්ප පිළිතුරු වල මූලික අවශ්‍යතා අන්තර්ගත වෙනවා. ඒකට අපි දන්නවා අපිට පිළිතුර තෝරන්න ඕන උවමනා පමණක් අඩංගු විකල්පය. ඒතර මේ පිළිතුර ඇතුලේ අවශ්‍යතාවයන් එකක්වත් තියෙන්න විදිහක් නැහැ. ඉතින් අපි දන්නවා අවශ්‍යතාවයන් වල ලක්ෂණ දන්නවා නම් අපිට පුළුවන් මේක පහසුවෙන්ම තෝරන්න. ඒතර අපි දන්නවා උවමනා කියලා කියන්නේ මොකද්ද? අපි අවශ්‍යතා සම්පූර්ණ කරගන්නා විවිධ විකල්ප ක්‍රම වලට තමයි අපි කෙටියෙන්ම කිව්වොත් උවමනාවල් කියලා කියන්නේ. උවමනාවල් විවිධයි. එතකොට නිර්මාණය කරන්න පුළුවන් මේ වගේ ගති ලක්ෂණ තියෙන කොටසක් තමයි උවමනා කියලා කියන්නේ. උවමනාවල ලක්ෂණ. අවශ්‍යතා අපි දන්නවා හැමෝටම පොදුයි, සීමිතයි. ඒ වගේම අපිට අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ කියලා තමයි අපි අධ්‍යයනය කරලා තියෙන්නේ. හොඳයි. අපි බලමු මේ විකල්ප. පළවෙනි එක නැවත වතාවක් අපි සූක්ෂම විදිහට බැලුවොත් අපිට පේනවා ඒක ඇතුලේ අධ්‍යාපනය තියෙන නිසා අධ්‍යාපනය තියෙන නිසා පළවෙනි එක අපිට පිළිගන්න බෑ. දෙවෙනි එක අපි පරීක්ෂාවෙන් බැලුවොත් සාරි කලිසම් ගවුම් නැවත වතාවක් මෙන්න පොදු දෙයක් තියෙනවා.
ඇඳුම් කියලා. එතකොට අපිට දෙවෙනි පිළිතුරත් අපිට තෝරගන්න බෑ. තුන්වෙනි පිළිතුර ගත්තොත් රජයේ පාසල් විභාග ගුරු සේවය පුස්තකාලය. මේකේ අපිට අවශ්‍යතාවය අන්තර්ගත වෙලා නෑ. නමුත් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න විකල්ප ටික නිවැරදිව තියෙනවා. මොකද මේක අධ්‍යාපනය හා සම්බන්ධ උවමනාවල් ටිකක් තමයි අපිට මේ විකල්ප ඇතුලේ අපිට පේන්නේ උවමනාවන් ආකාරයෙන්. එමනම් අධ්‍යාපනයට අදාළයි රජයේ පාසල් විභාග ගුරු සේවය සහ පුස්තකාලය. ඉතින් මේ පිළිතුර අපිට තෝරගන්න පුළුවන් ලක්ෂණ අපිට ඉඟි කරනවා. නමුත් අපි බලමු හතරවෙනි පිළිතුරත් පරීක්ෂාවෙන් අපිට මේක පිළිගන්න පුළුවන්ද කියලා. ආහාර ඇඳුම් අධ්‍යාපනයේ නිවාස. සම්පූර්ණයෙන්ම මේ හතරවෙනි විකල්පය ඇතුලේ තියෙන්නේ උවමනාවල් නෙවෙයි. අපිට මේකේ හතරවෙනි විකල්පය ඇතුලේ අපිට තියෙන්නේ අවශ්‍යතාවයන් පමණයි. අනෙකුත් විකල්පවල කවල මේ අවශ්‍යතාවයන් එකක් විතර අපි දැක්කා. අවම තරමින්. එමනම් අපි තෝරගන්න පිළිතුර තුන්වන පිළිතුර. අධ්‍යාපනය කියන අවශ්‍යතාවයට අදාළ උවමනාවල් පමණක් ඇතුළත් විකල්පය තුන්වන විකල්පය රජයේ පාසල් විභාග ගුරු සේවය සහ පුස්තකාලය. හොඳයි. අපිට දැන් පුළුවන් දෙවන ගානට පිවිසෙන්න. අපි කියවලා බලමු. පාරිභෝගිකයාට මෙන්ම ව්‍යාපාරවලට සම්බන්ධ විවිධ පාර්ශවයන්ට ඔවුනොවුන්ට සුවිශේෂී අරමුණු පවතී. ව්‍යාපාර අරමුණු ලෙස හැඳින්විය හැක්කේ කුමක්ද? ලාභ ඉපයීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම පළවෙනි විකල්පය. දෙවෙනි එක භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. රැකියා උත්පාදනය හා සේවක සුභසාධනය. ලාභ ඉපයීම හා භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. එතකොට අපිට මේ ව්‍යාපාර අරමුණු කියන කොටසෙන් තමයි මේ ප්‍රශ්නය අපිට ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේවා සියුම්ව පරීක්ෂා කරනකොට කිට්ටුවෙන් පරීක්ෂා කරනකොට මේ තියෙන කරුණු කාරණා ඇත්තටම මේ ඒ පාඩමේ අන්තර්ගත කරුණු විදිහට අපිට මේ සියල්ල හඳුන ගන්න පුළුවන්. ලාභ ඉපීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. රැකියා උත්පාදනය හා සේවක සුභ සාධනය. ලාභ ඉපීම හා භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. ඉතින් අපි අතරමං වෙන්න පුළුවන් කුමන විකල්පයේද තෝරගන්නේ කියලා. නමුත් අපි සූක්ෂම විදිහට අපි පරීක්ෂා කරලා අපිට තියෙන්නේ මේකේ හොඳම විකල්පය තමයි අපිට තෝරගන්න තියෙන්නේ. ප්‍රශ්නේ නැවත වතාවක් අපි බලමු. පාරිභෝගිකයාට මෙන්ම ව්‍යාපාරවලට සම්බන්ධ විවිධ පාර්ශවයන්ට ද ඔවුනොවුන්ට සුවිශේෂී අරමුණු පවතී. පාරිභෝගිකයාට අරමුණක් තියෙනවා. තමන් ගෙවන මුදලට උසස් ඉහළ ගුණත්වයකින් යුතු භාණ්ඩයක් මිලදී අරගෙන ඒ තමා අරමුණුගත එහෙම නැත්නම් ඉලක්කගත ඒ අවශ්‍යතාවය එහෙම නැත්නම් උවමනාව තෘප්තිමත් කර ගැනීම පාරිභෝගික අරමුණු. එතන ව්‍යාපාරවලට සම්බන්ධ විවිධ පාර්ශවයන් පාරිභෝගිකයත් ඊට ඇතුළත්. ඒගොල්ලන්ටත් ඔවුනොවුන්ට සුවිශේෂී අරමුණු පවතී. ඒක තමයි මේගොල්ලෝ ව්‍යාපාරවලට අපි කියන්නේ ඇල්මක් දක්වනවා කියලා. සම්බන්ධ වෙන්න ව්‍යාපාරවලට ඇල්මක් දක්වනවා. නමුත් මෙතනදී අහන්නේ ව්‍යාපාර අරමුණු. ප්‍රශ්නයෙන් අහන්නේ මොකද්ද? ව්‍යාපාර අරමුණු ලෙස හැඳින්විය හැක්කේ කුමක්ද? අපි මතක් කරමු අපි ආවරණය කරපු ඒ විෂය කරුණු. එතකොට ඕනම ව්‍යාපාරයකට අපි කිව්වා අරමුණක් තියනවා කියලා. මූලික අරමුණක් ව්‍යාපාරයේ පවතින. එතකොට බොහෝ ව්‍යාපාර
අපි දන්නවා ආර්ථිකමය ස්වරූපයකින් තමයි කටයුතු කරන්නේ. මිනිස් අවශ්‍යතාවයක් තෘප්තිමත් කිරීමට කිසියම් භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් සැපීම ආශ්‍රිත ක්‍රියාවලියකට තමයි අපි කියන්නේ ව්‍යාපාරයක් කියලා. ඒතර ව්‍යාපාරවල ප්‍රධාන අරමුණ ගත්තොත් එහෙම අපි දන්නවා සමහර ව්‍යාපාර ආයතන තියෙනවා ලාභයක් ඉපීම ප්‍රධාන අරමුණ. තවත් සමහර ව්‍යාපාර ආයතන රාමුවක් තියෙනවා උදාහරණයක් විදිහට රාජ්‍ය අංශයේ බොහෝ ව්‍යාපාර මේ ලාභ ඉපීමේ අරමුණට වඩා සමාජ සුබ සාධන අරමුණු කේන්ද්‍ර කරගෙන තමයි තමාගේ ඒ කටයුතු දියත් කරන්නේ. එතකොට මේ අපි දන්නවා බොහෝ විට ඕනම ව්‍යාපාරයක මේ ලාභ ඉපීමේ අරමුණක් අනිවාර්යයෙන්ම ගම්ම්‍ය වෙනවා. කන්ද අපිට මේ ලාභ ඉපීම තියෙන පිළිතුරක් අපිට විකල්පයක් තෝරගන්න එක හොඳයි. මොකද ඒක තමයි අපි මුලින්ම කියවෙන ව්‍යාපාරික අරමුණ. එතකොට මේකේ තියෙන දේවල් පරීක්ෂා කරනකොට ලාභ ඉපීම හා භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. ඇයි භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නංවන්නේ? ගුණත්වය ඉහළ නංවන්නේ පාරිභෝගික තෘප්තියක් ඇති කිරීමට. එතකොට ඇයි පාරිභෝගික තෘප්තියක් ඇති කරන්නේ? පාරිභෝගිකයා තමයි අපේ රජා. පාරිභෝගිකයා සතුටු වුණොත් තමයි අපේ භාණ්ඩේ නැවත නැවත මිලදී ගන්න ඔහු පෙළඹෙන්නේ සහ ඔහුට පුළුවන් අනෙකුත් පාර්ශවයන්ද අපේ භාණ්ඩේ මිලදී ගන්න කියලා ඔහු විසින් යම් කිසි පෙළඹවීමක් කරන්නේ. ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් ඉන්ෆ්ලුවන්ස් කරනවා කියලා. ඉන්ෆ්ලුවන්ස් එක. ඔහු නිර්දේශ කරනවා අහවල් භාණ්ඩය ගුණත්වයෙන් ඉහළ භාණ්ඩයක් හන්ද එක ගන්න කියලා. එමනම් ගුණත්වය ඉහළ නංවන්නේ මක් නිසාද? පාරිභෝගික තෘප්තිය තමයි එතන වැදගත් දේ. එමනම් ව්‍යාපාරයකට ලාභයක් උපයන්න ඕන. ඒක තමයි අයිතිකරුට මේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යාමට ලැබෙන ප්‍රබෝධකය. ඉපොයන ලාභය. තමා යොදන මුදලට ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ව්‍යාපාරිකයා සතුටුයි මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න. ඉතින් එසේ මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න නම් දරුවනි අනිවාර්යයෙන්ම මොකද්ද ඇති කරන්න ඕන? පාරිභෝගික තෘප්තිය. මේ ගානේ මුලින්නුත් කියනවා. පාරිභෝගිකයාගේ අරමුණ මොකද්ද? පාරිභෝගික තෘප්තිය. ඔහු ගෙවන මුදලට සාධාරණ ගුණත්වයක් මේ භාණ්ඩයෙන් ලැබෙයි කියන එකම අරමුණ. එහෙමනම් අපිට තෝරගන්න පුළුවන් හොඳම පිළිතුර තමයි ව්‍යාපාරයක සුවිශේෂී අරමුණ විදිහට ලාභ ඉපීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. එතකොට මේ පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන්න තමයි භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නංවන්නෙත් රැකියා නව රැකියා උත්පාදනය සහ සේවක සුබසාධනය කරන්නෙත් මේ ගුණාත්මක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අපි කාර්යක්ෂම දායකත්වයක් මේ සේවකයින්ගෙන් ලබා ගන්න. ඒක නිසා අපිට තහවුරු කරන්න පුළුවන් පළවෙනි පිළිතුර තමයි අපි බාර ගන්න පිළිතුර. හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්නයට දැන් පිවිසෙමු. ව්‍යවසායකත්වය යන්න වඩාත් හොඳින් අර්ථවත් වන්නේ ව්‍යවසායකත්වය. අපි දන්නවා නිෂ්පාදන සාධක ගොනු කරමින් සංවිධානය කරමින් විවිධ තීරණ ගනිමින් කළමනාකරුවන් ලවා සැලසුම් ක්‍රියාත්මක කරමින් මේ ව්‍යාපාර කටයුතු වල ආකිටෙක්චර් එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු වල ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ අන් කවරෙක්වත් නෙමෙයි මේ ව්‍යවසායකයා. ව්‍යාපාරේ අයිතිකරුවන්, නියම අයිතිකරුවන්. එතකොට මේ ව්‍යවසායකත්වයේ කාර්යභාරය වඩාත් හොඳින් ගම්‍ය වන, කියවෙන, අර්ථවත් වන විකල්පය තමයි අපිට තෝරන්න ඕන. හොඳයි අපි බලමු කියවලා මොකද්ද වඩාත්ම ගැලපෙන්නේ කියලා. අපේ පාඩමේ තියෙන විෂය කරුණුත් එක්ක අපි අනුගත වෙලා බලනකොට පළවෙනි විකල්පයෙන් කියනවා
නව්‍යතා සම්පාදනය කරන්නා කියලා. නව්‍යතා සම්පාදනය කරන්නා. ඔව් ඒක ඇතැම් විට හරියන්න පුළුවන්. ඔහු නව අදහස් අරගෙන ව්‍යාපාරයේ නව මාවත් වලට විවිධාංගීකරණය කරලා ව්‍යාපාරය අලුත් මාවත් වලට ගෙනියන්න පුළුවන් නව්‍යතා සම්පාදනය කරන්නෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපාර අවදානම් දරන්නා. ඔව් මොකද ඔහු විසින් යොදවන ආයෝජනය අවදානමකට ලක් කරලා තමයි මේ ව්‍යාපාරේ කටයුතු ඔහු කරන්නේ. ඒ කටයුත්තට තමාගේ උර දෙන්නේ. හොඳයි. ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගන්නා. ඔව්. තීරණ ගැනීමත් බොහෝ විට අයිතිකාරයෝ කරනවා. ඒකත් අපිට එකඟ නොවෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. හතරවැනි පිළිතුර. නිෂ්පාදන සාධක සංවිධානය කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර පවත්වාගෙන යන්නා. ඔව්. අපිට වඩාත්ම ලස්සන හොඳින්ම මේ ව්‍යවසායකත්වය කියන එක නිර්වචනය වන පිළිතුර විදිහට අපිට බාර ගන්න පුළුවන් මෙන්න මේ හතරවෙනි පිළිතුර. මොකද ඒකේ කියනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය කියන මේ සතරවිධි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් මනා සංකලනයකට ලක් කරමින් මේ පාරිභෝගික තෘප්තිය ඇති කරන්න අපි බලාපොරොත්තු වන ඒ භාණ්ඩ එහෙම නැත්නම් සේවාව ඒ නිෂ්පාදනය එහෙම නැත්නම් සම්පාදනය කරන ක්‍රියාවලියේ නිර්මාතෘවරයා සහ ඒක ක්‍රියාත්මක කරන්නා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන කවුරුත් නෙමෙයි මේ ව්‍යවසායකයා එහෙම නැත්නම් ව්‍යාපාරයේ නියම අයිතිකරු. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය. ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්ම ඇති පාර්ශ්ව ලෙස හැඳින්වේ. රජය ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතු පමණක් ඇති පිළිතුර තෝරන්න. ඇල්මක් ඇති පාර්ශ්වයන් කියන්නේ ව්‍යාපාරය පිළිබඳ කිට්ටුවෙන් කටයුතු කරන පාර්ශ්වයන් කියලා අපි දන්නවා. ඒතර රජය කියන්නේ මේ ඇල්මක් ඇති පාර්ශ්වයන් අතර ඉන්න ප්‍රධාන පාර්ශ්වකරුවෙක්. ඒතර ඇයි ව්‍යාපාරයක් එහෙම නැත්නම් රජය ව්‍යාපාරයක් කෙරෙහි ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන්නේ? ඒකට ගැලපෙන පිළිතුර තමයි අපිට මේ අවස්ථාවේදී තෝරගන්න තියෙන්නේ. රජයේ අරමුණ මොකද්ද මේ ක්‍රියාවලියේදී? පළවෙනි පිළිතුර පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීම, ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් ලබා දීම, බදු ආදායමක් ලබා ගැනීම සහ ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම. හරි. අපිට ABCD කියලා ප්‍රකාශ හතරක් තියෙනවා. ඒතර මේ හතරෙන් එකක් නෙමෙයි අපි තෝරන්න ඕන. මේ හතරෙන් කීපයක් අපි මේ කියන රජය ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන්න හේතුපාදක වෙන්න පුළුවන් එකක් හෝ කීපයක්. මොකද මේක අපි කියවනකොට අපිට තේරෙනවා මේකේ තියෙනවා මේ රජය ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන්න හේතුපාදක වෙන කරුණු එකක් දෙකක් ඒ වගේ වැඩි ප්‍රමාණයක් අපිට තියෙන බව ඉඟි කරනවා. ඒක නිසා අපේ විකල්ප පිළිතුරු දිහා බලනකොට අපිට පේනවා අවම වශයෙන් මේකෙන් තුනක් තමයි අපිට තෝරන්න ඕන. මේ රජය ව්‍යාපාර කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරන්න හේතුපාදක වෙන කරුණු තුනක් තියෙනවා. එහෙනම් එකයි අදාළ නැත්තේ. එහෙනම් වැඩේ ලේසි. අපි බලමු රජයේ වගකීමක් විදිහට අපිට හොයාගන්න පුළුවන් කරුණු මොනවද කියලා. පළවෙනි එක තමයි පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීම. ඒ ප්‍රකාශය අපි එකඟ වෙන්න පුළුවන්. මොකද රජයේ වගකීමක් තියෙනවා පාරිභෝගිකයන් නොමග යන්නේ නැතුව රැවටෙන්නේ නැතුව මේ ව්‍යාපාර වලින් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී ඔවුන්ගේ අයිතිය සුරක්ෂිත කරන්න. ඒක නිසා රජයක් විසින් මේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා විවිධ නියාමන ආයතන පත් කරලා තියෙනවා. අපි දන්නවා පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ අධිකාරී පනත, ඒ වගේ විවිධ අනපනත් සහ
ආයතන බිහි වෙලා තියෙනවා මේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා සමාගම් පනත ඒ වගේ දේවල්. හොඳයි. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය වගේ විවිධ ආයතනත් අපි මේ සඳහා අපි පිහිටුවලා තියෙනවා. මේ කියන කරුණු සුරක්ෂිත කිරීම සඳහා. ඒක නිසා රජයක් පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීම රජයක වගකීමක් කියන එක අපිට පිළිගන්න පුළුවන්. ඒක අපි බාර ගන්න කාරණයක්. ඊළඟට බලමු ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් ලබා දීම. අනිවාර්යයෙන්ම. මොකද ව්‍යාපාර ආර්ථිකයට දායකත්වයක් දක්වනවා නම් එවැනි ව්‍යාපාර වෙන් කරගෙන රජය බලාපොරොත්තු වෙන උපරිම දිරිගැන්වීම් ඔවුන්ට ලබා දෙන්න විශේෂයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට විවිධ රාජ්‍ය අනුග්‍රහයන් ලබා දෙන බව අපි මේ අයවැය ප්‍රතිපත්ති වලින් අපි දැකලා තියෙන දෙයක්. ඒක නිසා B කියන එකත් අපිට බාර ගන්න පුළුවන්. බදු ආදායමක් ලබා ගැනීම රජයේ අරමුණක්ද? අනිවාර්යයෙන්. රජයේ උනන්දුවක් දක්වනවා සමාජ සුබසාධන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්නා ප්‍රධාන මාර්ගයක් වන්නේ මේ ව්‍යාපාර වලින් ලබා ගන්නා බදු ආදායම්. අපි දන්නවා ඍජු බදු සහ වක්‍ර බදු කියලා තියෙනවා. ආදායම් බදු සහ ඔය වැට් බද්ද ඒ වගේ දේවල් එකතු කළ අගේ මත බද්ද ඒ වගේම මුද්දර බද්ද මේ වගේ විවිධාකාරයේ බදු ව්‍යාපාර වෙත පැනනගෙන. එහෙම නැත්නම් මූල්‍ය ආයතන බද්ද ඒ වගේ විවිධාකාර බදු කාලයෙන් කාලයට රජයේ විසින් පනවන බව අපි දැකලා තිනවා. ඒක හන්දා ව්‍යාපාර හොඳින් කටයුතු කරනවාද ලාභ ලබනවාද කියන එක දිහා උනන්දුවෙන් කටයුතු කිරීමේ එක් අරමුණක් විදිහට අපිට මේ ආදායම් ලබා ගැනීමත් අපිට සලකා බලන්න පුළුවන්. ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම. ඒක ඇල්මක් ඇති පාර්ශවයක් විදිහට කවුද මේ ශ්‍රම ඵලදායීතාවය වැඩි කරන්න උනන්දුවෙන් කටයුතු කරන්නේ? ව්‍යාපාරයේ අභ්‍යන්තර දෙයක් මේක. අභ්‍යන්තර අරමුණක් ව්‍යාපාරයේ අයිතිකරුවන් එහෙම නැත්නම් කළමනාකරණය තමයි මේ කාර්යක්ෂම ශ්‍රම ඵලදායීතාවය කියන අරමුණ ඉෂ්ට කරන්න උනන්දුවෙන් කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. එහෙමනම් ABC කියන පිළිතුර තමයි ABC කියන පිළිතුර තමයි අපිට වඩාත් ගැළපෙන පිළිතුර විදිහට අපිට බාර ගන්න පුළුවන් වෙන්නේ. අනිත් පිළිතුර ගත්තොත් එහෙම ABD කියන එක ශ්‍රම ඵලදායීතාවය එනවා. ඊට පස්සේ BCD D කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ හතරවෙනි පිළිතුරේ D කියන එක අන්තර්ගත හන්දා අපි තෝරගන්නේ දෙවන පිළිතුර අපි තහවුරු කරනවා. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය. පහත වගුවේ X තීරුවේ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් ඇති පාර්ශවයද Y තීරුවේ උනන්දු වීමට හේතුවද දක්වා ඇත. X තීරුවෙන් පෙන්නනවා ඇල්මක් ඇති පාර්ශවයන්, Y තීරුවෙන් පෙන්නනවා ඇයි මොවුන් ඇල්මක් දක්වන්නේ කියලා. කුමක් කෙරෙහිද? ව්‍යාපාරයේ කෙරෙහි. හොඳයි. මොකද්ද ප්‍රශ්නෙන් අහන්නේ? X තීරුවේ ව්‍යාපාර කෙරෙහි ඇල්ම ඇති පාර්ශව X තීරුවේ දක්වන මෙන්න මේ ඇල්මක් ඇති පාර්ශවයන් Y තීරුව සමග අනුපිළිවෙලින් ගැලපූ විට නිවැරදි පිළිතුර ලැබෙන්නේ කුමන විකල්පයෙන්ද කියලා තමයි අහන්නේ. එහෙමනම් අපිට මොනවද මේ Y තීරුවේ පෙන්වන්නේ? X තීරුවේ ඇල්මක් ඇති පාර්ශවයන් කීප දෙනෙක් හඳුනා ගන්නවා. Y තීරුවේ කියන්නේ මොකද්ද? නියමිත වෙලාවට අමුද්‍රව්‍ය සැපීම කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරය මේ ඇල්මක් ඇති පාර්ශවයන්ගෙන් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන අරමුණ. මොකද මේකේ දෙපැත්තක් තියෙනවා. මොකද්ද? ඇල්මක් ඇති පාර්ශවයන් ව්‍යාපාර තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අර ඉස්සෙල්ලා අපි කිව්වේ ඒ වගේ එකක් තමයි කිව්වේ. රජයේ ඇල්මක් ඇති පාර්ශවයක් විදිහට ඇයි ව්‍යාපාරයක් එක්ක උනන්දුවෙන් කටයුතු කරන්නේ කියලා. දැන් එතකොට මේකේ පෙන්වන්නේ ඊට වඩා වෙනස් මානයකින් තමයි මේක පෙන්වන්නේ. මේකේ පෙන්වන්නේ
ඇල්මක් ඇති පාර්ශවයක් විදිහට ව්‍යාපාරය මෙන්න මේ ඇල්මක් ඇති පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එක. එහෙම නේද? මොකද්ද? ව්‍යාපාරය මේ ඇල්මක් ඇති පාර්ශවයන්ගෙන් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන කාරණය. එහෙම නැතුව ඇල්මක් ඇති පාර්ශවයන් මේ ව්‍යාපාරයෙන් ඉෂ්ට කරගන්න උත්සාහ කරන කාර්යය නෙවෙයි. ඇල්මක් ඇති පාර්ශවයන් ව්‍යාපාරයෙන් ඉෂ්ට කරගන්න උත්සාහ කරන කාර්යය නෙමෙයි. එහෙමනම් ව්‍යාපාරයේ විසින් ඇයි අයිතිකරුවන් කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරන්නේ? අපි බලමු. එතකොට ඒක ගලපන්න තමයි තියෙන්නේ. එහෙමනම් මේ X තීරුවේ තියෙන හතරට ගැලපෙන පිළිතුරක් Y තීරුවේ තියෙනවා. අපි ඒ ටික හොයලා අවසානයේ අපිට ලැබෙන පිළිතුර නිවැරදි පිළිතුර තියෙන විකල්පය තමයි අපි තෝරන්නේ. හොඳයි අපි බලමු. අයිතිකරුවෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? નિયમિત වේලාවට අවද්‍රව්‍ය සපයයි කියලාද? නැහැ. ඒක අදාළ වෙන්නේ නැහැ. අමුද්‍රව්‍ය සැපීම සැපයුම්කරුවන් ආශ්‍රිත ක්‍රියාවලියක්. ඒක නිසා ඇත්තටම මේකට නම් ගැලපෙන්නේ මොකද්ද? මේ පළවෙනි එකට ගැලපෙන්නේ මෙන්න මේක. සැපයුම්කරුවන්ට තමයි નિયમિત වේලාවට අමුද්‍රව්‍ය සැපීම කියන කාරණේ වැදගත් වෙන්නේ. එහෙමනම් අපි බලමු. අපි මේක දිහා බලලා තමයි මේකට සුදුසු එක මේ පැත්තෙන් ගැලපියේ. අපි දැන් බලමු අයිතිකරුවන්ට ගැලපෙන පරමාර්ථය මොකක්ද කියලා. දැන් පළවෙනි එක අපි දන්නවා ඒක අදාළ වෙන්නේ නැහැ කියලා. දෙවෙනි එකෙන් කියන්නේ රැකියා සුරක්ෂිත බව. අයිතිකරු රැකියාවක්ද කරන්නේ? අයිතිකරුව තමාගේ රැකියාව ආරක්ෂා වෙයි කියලා බලන් ඉන්නවද? එහෙම බලන් ඉන්නේ නැහැ. මොකද අයිතිකරු තමයි ව්‍යාපාරයේ අයිතිකරු. ඕන ඉස්ද ඕන. අයිතිකරු තමයි අයිතිකරු. ඔහු තමයි තීරණ ගන්නේ ඔහුගේ ව්‍යාපාරේ. ඔහුට ව්‍යාපාරේ ඉදිරියට කරගෙන යන්නත් පුළුවන්, නවත්තන්නත් පුළුවන්. ඒක නිසා රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් අයිතිකරුවන්ට නැහැ. ඒක තියෙන්නේ සේවකයන්ට. ඒක නිසා එහෙමනම් අයිතිකරුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රමාණවත් ලාභයක් ලැබීම. ප්‍රමාණවත් ලාභයක් ලැබීම. ලාභයක් ලබා ගන්න බලාගෙන ඉන්නේ අයිතිකරුවන්ද? අනිවාර්යයෙන්. අයිතිකරු ඇයි තමාගේ ධනය ව්‍යාපාරයක ආයෝජනය කරන්නේ? අවදානමක් ධර්මයි. නැත්තම් මේ සල්ලි ටික බැංකුවේ දාලා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරලා නිකම්ම ඉඳගෙන අපිට ආදායමක් ලබන්න පුළුවන්. මොකක්ද ආදායම? පොලි ආදායම. අවදානම අඩුම ආදායම් ලැබීමේ මූලාශ්‍රය තමයි පොලිය. ඉතින් රජයේ ආයෝජනය කරොත් භාණ්ඩාගාර බිල්පත්වල එහෙම නැත්නම් භාණ්ඩාගාර බැඳුම් කරවල ඒක තමයි මේ ආයෝජකයන්ට තියෙන සුරක්ෂිතම ආයෝජන මාධ්‍ය. සුරක්ෂිත කියලා කියන්නේ මොකද්ද? දරුවනේ අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාභයක් විතරක් නෙමෙයි. අපි යොදන මුදලත් අපිට ආරක්ෂිත වෙන්න ඕන. ඉතින් ව්‍යාපාරයකට මේ මුදල් සම්භාරයක් අපි දාලා මුදල් ගොඩක් ව්‍යාපාරයක ආයෝජනය කරලා අපි කොතරම් වගකීමක් දරනවද? කොතරම් අවදානමක් දරනවද? මේක වැරදුනොත් එහෙම අපේ අර සල්ලි ටිකත් අපිට නැති වෙලා යනවා. එහෙම තමයි ගොඩක් බොහෝ ව්‍යාපාර අපි දන්නවා. ඊටමත් කෙටි කාලයකින් ආපහු ඔන්න බිහි වෙනවා. ඊට පස්සේ අර හතු පිපෙනවා වගේ ඒවා නැති වෙලා යනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් 20%ක්වත් මම හිතනවා ඉස්සරහට කරගෙන යන්නේ නැහැ කියලා. අනිත් 80%ම මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට වැහිලා යනවා. අසාර්ථක වෙනවා. ඒ කියන්නේ මොකද්ද? තමා යොදන ප්‍රාග්ධනය පවා අවදානමක තමයි තියෙන්නේ. මේක නිසා ඒකට ලැබෙන ප්‍රතිලාභය විතරක් නෙමෙයි අපි මේ යොදන මුදලත් ආරක්ෂිත වෙන්න ඕන. ප්‍රතිලාභය අඩු වුණත් අඩුම ගානේ අපි මහන්සියෙන් හම්බ කරගත්ත ධනය අපි ආරක්ෂා කරගන්න ඕන. ඒක නිසා අයිතිකරුවෝ තමාගේ ඒ ආයෝජනයේ සුරක්ෂිතභාවය ගැන උනන්දුවෙන් කටයුතු කරන අතර ප්‍රමාණවත් ලාභයක් ලැබේ කියන බලාපොරොත්තුවෙන් කටයුතු කරන ඇල්මක් ඇති පාර්ශවයක්. ඒ නිසා මේකට ගැලපෙන්නේ මෙන්න මේ පිළිතුර. හොඳයි. අපි දැන්
දෙකක් සම්පූර්ණ කරා. කළමනාකරුවෝ කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? රැකියාවේ සුරක්ෂිතභාවයද? නැහැ. ඊට වඩා ගැළපෙනවා මෙන්න මේක. කළමනාකරුවෝ කියලා කියන්නේ තීරණ ගන්න කොට්ටාසයක්. එහෙම නැත්නම් ව්‍යාපාර සැලසුම් සකස් කරන සහ සකස් කරන ලද සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන උනන්දුවෙන් කටයුතු කරන පාර්ශ්වය තමයි කළමනාකරුවෝ. එහෙමනම් සේවකයන්ට ඉතුරු වෙන්නේ මෙන්න මේ විකල්පය. මොකද්ද? සමස්තයක් විදිහට සේවකයෝ තමා වැඩ කරන ස්ථානය හොඳයි නම් තමාගේ රැකියාවේ සුරක්ෂිතභාවය ඇති වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි කටයුතු කරන්නේ. එමනම් අපෙන් දැන් අහන්නේ වයිතීරුවේ උනන්දුවට හේතු දක්වලා තියෙන ඒවා වයිතීරුව සමග අනුපිළිවෙලින් ගැලපූ විට X තීරුවේ තියෙන මේ පළවෙනි එකට අනුපිළිවෙලින් කොයි එකද ගැලපෙන්නේ කියන පිළිතුර අඩංගු විකල්පය තමයි අපි තෝරන්න ඕනේ. එහෙනම් අපි පටන් ගන්න ඕනේ මෙන්න මෙතනින්. අයිතිකරුවන්ට ඉස්සෙල්ලම අයිතිකරු පටන් ගන්න C වලින්. C ඊළඟට කළමනාකරු කියන්නේ D. හරි නේද? C D B A. C D B A. C D B A. දැන් බලන්න ඒ පිළිතුර තියනවාද කියලා. C D B A නේද අපි කිව්වේ. C D B A තියෙන්නේ මෙන්න මේ දෙවන විකල්පය. ආයෙත් බලන්න. අයිතිකරුට ප්‍රමාණවත් ලාභයක් ලැබීම C, ඊට පස්සේ කළමනාකරුවෝ D, තීරණ සැපයම්කරුවෝ A, නෑ සේවකයෝ B නේද? එහෙම නේද? C D B A. C D B A. හරි. අපි පිළිතුරු තහවුරු කරමු. 6 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව පමණක් දැක්කෙන පිළිතුර වන්නේ. හරි. ඒ කියන්නේ ඇල්මක් ඇති පාර්ශ්වයන් විතරක් ඉන්න තැනක් හොයන්න කියලා කියනවා. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් ඇති පාර්ශ්වයන් විතරක්. මේකේ විවිධ පාර්ශ්වයන් ඉන්න විකල්ප 4ක් දීලා තිනවා. අපි බලමු. මේක ඇතුලේ අපි ඉගෙනගෙන ඉන්න ඇල්මක් ඇති පාර්ශ්වයන්ද ඉන්නේ කියලා. එතන ප්‍රජාව ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් ඇති පාර්ශ්වයක්ද? අනිවාර්යයෙන්. ඔවුන් බලාගෙන ඉන්නවා ඊටමත් උනන්දුවෙන් මේ ව්‍යාපාර කටයුතු කරන්නේ කුමන ආකාරයෙන්ද කියලා. ඒ ප්‍රජාවගේ පොදු යහපත උදෙසා ක්‍රියාත්මක වෙනවද? සමාජ සුබ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවද? පරිසරය පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරනවද? පරිසරය දූෂණය කරන්නේ නැතුව අපි කියනවා අර වැදගත් සාංගමික පුරවැසියන් විදිහට කටයුතු කරනවා. වගකීමෙන් කටයුතු කරන. corporate social responsibility. ඒ විදිහට කටයුතු කරනවා. හොඳයි. ප්‍රජාව කියන්නේ අපි දන්නවා උනන්දුවෙන් බලන් ඉන්න ඇල්මක් ඇති පාර්ශ්වයක්. අනාගත ආයෝජකයෝ ඇත්තින්ම අපේ ව්‍යාපාරයේ සාර්ථක වෙනවා නම් අපිට අවශ්‍ය අතිරේක ප්‍රාග්ධනය දෙන්න අපේ අනාගත ආයෝජකයන් සූදානමින් ඉන්නවා නිරන්තරයෙන්ම. රජය අනිවාර්යෙන්ම පරිසරවේදීන් එක පරිසරවේදිනුත් අපි දන්නවා ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරනවා කියලා. නමුත් අපි නිතරම කියවෙන ඇල්මක් ඇති පාර්ශ්වයක් නෙමෙයි පරිසරවේදීන් කියන එක. ඒක නිසා අපි බලමු අනෙකුත් පිළිතුරුත් පරීක්ෂා කරලා. තරගකරුවන්, ප්‍රජාව, ජනමාධ්‍යවේදීන් ඊතරම්ම වැදගත් ඇල්මක් ඇති පාර්ශ්වයක් විදිහට අපි දකින්නේ නැහැ. අපි බලමු. ඔවුනුත් උනන්දුවෙන් කටයුතු කරනවා තමයි. නමුත් අපිට අර මේ න්‍යායයේදී අපිට කියවෙන ඇල්මක් ඇති පාර්ශ්වයක් නෙමෙයි ජනමාධ්‍යවේදී. ඒක නිසා මේ 4 වෙනි පිළිතුරේ ජනමාධ්‍යවේදීන් ඉන්න හන්දා අපි මේ පිළිතුරු දෙක අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. මේ 1යි 3යි අතරින් එකක් අපිට හොයාගන්න පුළුවන්. අපි බලමු 3 වෙනි එකේ මොනවද තියෙන්නේ කියලා. ප්‍රජාව, මූල්‍ය ආයතන, තරඟකරුවෝ, අනාගත ආයෝජකයෝ. අන්න බලන්න. පරිසරවේදීන් කියන අයට වඩා ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන වැදගත් පාර්ශ්වයන් කීපයක් තමයි මේකේ ඉන්නේ. ප්‍රජාව අනිවාර්යෙන්ම, මූල්‍ය ආයතන, තරඟකරුවෝ, කම්පිටිටර්ස්ලා ප්‍රධානම ඇල්මක් ඇති පාර්ශ්වයක්.
අනාගත ආයෝජකයෝ. හොඳයි. එමනම් අපි තෝරගන්න සතුටුයි තුන්වන පිළිතුර. නිවැරදි පිළිතුර විදිහට. 6 වෙනි ප්‍රශ්නෙට. හොඳයි. ප්‍රශ්න අංක 7. ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමෙන් පහත දැක්වෙන අවස්ථා සහ තර්ජන හඳුනාගත හැක. අවස්ථාවන් සහ තර්ජන. අපි කොහොමද මේ අවස්ථාවන් සහ තර්ජන අපිට කොතනින්ද හමු වෙන්නේ? මතකද? මොකකටද මේක සම්බන්ධ වෙන්නේ? ව්‍යාපාර පරිසරය. ඇයි පරිසරය අපි අධ්‍යයනය කරන්නේ? පරිසරයෙන් තමයි ව්‍යාපාරයකට ක්‍රියාත්මක කරන්න හිතකර වටපිටාවක් තියනවද නැද්ද යන්න පිළිබඳ තීරණ වෙන සාධක අඩංගු කොටසට තමයි අපි ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට ඍජුව මෙන්ම වක්‍රව බලපෑම් ඇති කරන්න පුළුවන් බලවේගයක් තමයි මේ ව්‍යාපාරික පරිසරය. එතකොට මේ ව්‍යාපාරික පරිසරය අපි හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා. එතකොට මේ ව්‍යාපාරයේ පාලනයට නතු කොටස් තමයි අභ්‍යන්තර පරිසරය හම්බෙන්නේ. ඒ වගේම ව්‍යාපාරයේ පාලනයෙන් පරිබාහිරව ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන්න පුළුවන් ඍජුව සහ වක්‍රව ඒ බලවේග සහ පාර්ශවකරුවන්ට තමයි අපි කියන්නේ ව්‍යාපාරයක මොන පරිසරයේද? බාහිර පරිසරය. හොඳයි. දැන් මොකද්ද ප්‍රශ්නෙන් අහන්නේ? ව්‍යාපාරික පරිසරය අධ්‍යයනය කිරීමෙන් පහත දැක්වෙන අවස්ථා හා තර්ජන. අවස්ථා හා තර්ජන. ඒ මොකක්ද? අපි පරිසරයේ සූක්ෂම විදිහට අධ්‍යයනය කරනකොට අපිට හමු වෙනවා සාධක සමහර දේවල් ව්‍යාපාරය කටයුතු කරන ආකාරය පිළිබඳ නිවැරදි දිශානතියට ගෙනියන්න උපකාර කරන සාධක අපිට හම්බ වෙනවා. ඒ වගේම එහෙම උපකාරයක් කරනවට වඩා ව්‍යාපාරයේ දුර්වල තත්වයක පවතින යම් යම් ඍණාත්මක බලවේගත් අපි හඳුනා ගන්නවා. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ මෙන්ම බාහිර පරිසරය. ඉතින් අපි ඉගෙන ගත්තේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරනකොට අපිට තවදුරටත් සොයා ගන්න පුළුවන් මොනවද? ව්‍යාපාරයේ තියෙන ශක්තියින් සහ දුර්වලතාවයන්. ශක්තියින් සහ දුර්වලතාවයන්. ව්‍යාපාරික ශක්තියක් තිබ්බොත් ඒ ශක්තිය අපි උපරිම ආකාරයෙන් භාවිතා කරලා ව්‍යාපාරයේ ප්‍රතිඵල යහපත් කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. ව්‍යාපාරයේ දුර්වලතාවයක් තිබ්බොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරය හොඳින් කරගන්න යන්න නම් අපි මේ දුර්වලතාවයන් හැකි තාක් දුරට මොකද කරන්න ඕන? අවම කරගන්න ඕන. මග හරවා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ දුර්වලතාවයන් අපි ඉවත් කරලා ඒවා අපි ශක්තියින් බවට පරිවර්තනය කරන්න අපි කටයුතු කරන්න ඕන. ඉතින් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන වටපිටාවේ මේ වගේ විවිධ ශක්තියින් සහ දුර්වලතාවයන් තියෙන නිසා අපි මේවායින් එන බලපෑම හිතකර අවස්ථාවලදී ඒ හිතකර බලපෑම් ව්‍යාපාරයේ දියුණුවට උන්නතියට උපරිම ආකාරයෙන් පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම දුර්වලතාවයක් තියෙනවා නම් ඒක මගහැරීමට අවශ්‍ය වෙනස්කම් ටික අපි ව්‍යාපාරය ඇතුළත සිද්ධ කරගන්න ඕන. එමනම් මේ අවස්ථා සහ තර්ජන අපිට හමු වෙන්නේ කොතනද? ව්‍යාපාරයේ බාහිර පරිසරයේ. අභ්‍යන්තර පරිසරයේ නෙමෙයි. බාහිර පරිසරයේ සූක්ෂම විදිහට අධ්‍යයනය කරනකොට තමයි ව්‍යාපාරයට මේ opportunities එහෙම නැත්නම් threats එකේ අනිත් පැත්ත එක්ක opportunity එකක් වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් threat එකක් වෙන්න පුළුවන්. එතකොට අවස්ථා සහ තර්ජන හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කුමන පරිසරය අධ්‍යයනය කිරීමෙන්ද? ඒකට අදාළ ගැළපෙන කරුණ මොකක්ද? ගෝලීය ව්‍යාපාරයක් වෙළඳ පොළට ප්‍රවේශ වීම. ඒ කියන්නේ තරඟකරුවෙක් එන්නේ මේ ගෝලීකරණයේ ප්‍රතිඵලයක් විදිහට. ඒතර ඒක අපිට අවස්ථාවක්ද එහෙම නැත්නම් තර්ජනයක්ද? අවස්ථාවක් හරි තර්ජනයක් හරි හොයාගන්න පුළුවන් අවස්ථාවක්ද? රජයේ දැඩි බදු ප්‍රතිපත්තිය.
නව තාක්ෂණය රට තුළට ගලා ඒම. නව මූල්‍ය නගරයක් බිහිවීම. එතන මේකේ අවස්ථාවන් මොනවද මේකේ තියෙන? ගෝලීය ව්‍යාපාරයක් වෙළඳපොළට ප්‍රවේශ වීම කියලා කියන්නේ අපිට ඒක තර්ජනයක්. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට තරඟකරුවෙක් ඇවිල්ලා ඔන්න. ඒක තමයි. එමනම් ඒක අවස්ථාවක් නෙමෙයි තර්ජනයක් විදිහට තමයි අපි හඳුනා ගන්න ඕනේ. හරි? එතකොට අපිට මේ ප්‍රශ්නෙන් කියන්නේ බාහිර පරිසරයට අයත් අවස්ථා පමණක් අඩංගු පිළිතුරු. අවස්ථා පමණක් අඩංගු පිළිතුරු තමයි අපිට තෝරන්න කියලා කියන්නේ. එමනම් අපි අවස්ථාවන් ගෝලීය වෙළඳ ව්‍යාපාරයක් වෙළඳපොළට පිවිසීම කියන්නේ අවස්ථාවක් නෙමෙයි. අවස්ථාවක් නොවේ. රජයේ දැඩි ප්‍රතිපත්තිය කියලා කියන්නේ අවස්ථාවක් නොවේ. ඒක අපිට බාධකයක්. නව තාක්ෂණය රට තුළට ගලා ඒම. ඔව්. නව මූල්‍ය නගරයක් බිහිවීම. අනිවාර්යයෙන්ම. එමනම් නව තාක්ෂණයත් හොඳයි, නව මූල්‍ය නගරයක් කියන එකත් ව්‍යාපාරවලට හොඳයි. CD කියන පිළිතුර එහෙමනම් අපිට බාර ගන්න පුළුවන්. අවස්ථාවන් පමණක් අඩංගු පිළිතුර CD අපි හඳුනා ගන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු. ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු විවිධ වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන්ට උපරිම කාර්යක්ෂම සේවාවක් සැපීමට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර රට පුරා ව්‍යාප්ත කරමින් පවතී. මෙම ක්‍රියාවලිය අයත් වන පරිසර බර වේගය වන්නේ නෛතික පරිසරය, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය, තාක්ෂණික පරිසරය. ස්වයංක්‍රීය ඔටෝ ටෙලර් යන්ත්‍ර කියන්නේ තාක්ෂණීය දියුණුව නිසා අපිට බිහි වෙන බැංකු මෙවලමක්. එතර මේ ඔටෝ ටෙලර් යන්ත්‍රයක් භාවිතයෙන් අපිට විවිධාකාරයේ බැංකු සේවාවන් ස්වයංක්‍රීයව තමන් විසින්ම සෙල්ෆ් බැංකින් කියලා කියන්නේ තමන් විසින්ම කරන බැංකු කටයුතු කරන්න අපිට උපකාරී වන තාක්ෂණික මෙවලමක් තමයි අපි මේ ස්වයංක්‍රීය ඔටෝ ටෙලර් යන්ත්‍ර එහෙම නැත්නම් ATM කියලා කියන්නේ. ඒ වගේම අපි දන්නවා ATM කියලා තියෙනවා. ඒකෙන් මුදල් ලබා ගැනීම වගේ දේවල් කරන්නේ. තවත් තියෙනවා අර අපිට මුදල් තැන්පත් කරන්න පුළුවන් මැෂින් පවා තියෙනවා. මීටත් වඩා සේවාවන් පවත්වාගෙන යන්න පුළුවන් ටෙලර් යන්ත්‍ර අපි බැංකු විසින් භාවිතා කරන බව අපි දකිනවා, අත්විඳිනවා, අත්දැකීම් තියෙනවා. හොඳයි. 9 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාර පරිසරයේ ව්‍යාපාරිකයෙකුට පහසුවෙන්ම පාලනය කළ හැකි පරිසරයකින් අන්න බලන්න. පරිසරය අපේ ග්‍රහණයට එහෙම නැත්නම් ඒ පරිසරයෙන් ඇතිවෙන බලපෑම අපිට කොතෙක් දුරට පාලනය කරන්න පුළුවන්ද? අන්න ඒ අනුව අපි පරිසරය ප්‍රධාන කොටස් දෙකකට අපි මුලින්ම වර්ග කරනවා. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. එතකොට අපිට පහසුවෙන් පාලනය කරන්න පුළුවන් කොයි පරිසර කොට්ටාසයද? මේක දැන් විකල්ප වලින් අපිට පෙන්වන්නේ බාහිර පරිසරය, අභ්‍යන්තර පරිසරය, ප්‍රජා පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය. එම තව පරිසරය නිකන් අපි අහලා නැති අලුත් පරිසර දෙකකුත් මේකට දාලා තියෙනවා. පහසුවෙන්ම පාලනය කරන්න පුළුවන් වෙන්නේ එහෙමනම් අපි දන්නවා බාහිර පරිසරය එහෙම නැත්නම් අභ්‍යන්තර පරිසරය. අපි ව්‍යාපාර අධ්‍යයනයේදී අපි පරිසරය වර්ග කරේ මෙන්න මේ මුලින් තියෙන 1 2 කියන වර්ගීකරණයට පමණයි. ඒක නිසා මේ දෙකෙන් එකක් තමයි අපේ අවධානයට යොමු වන්නේ. ඒතර බාහිර පරිසරයේ තියෙන සාධක මොනවද? අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ මොනවද? අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ආයතනයේ සිටින අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන් සහ වෙනත් පරිසර සාධක. බාහිර පරිසරය කියලා කියන්නේ සැපයුම්කරුවන්, තරඟකරුවන්, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයන්, පරිසර සංවිධාන, මූල්‍ය ආයතන වගේ දේවල්. එතකොට අපිට වැඩියෙන්ම පාලනය කරන්න පුළුවන් අර මුලින් කිව්ව ටිකද මේ පස්සේ කිව්වට? අනිවාර්යයෙන්ම මුලින් කිව්ව ටික. අයිතිකරු කියලා කියන්නේ තමන්මයි. තමන්ගේ වෙනසක් තමන්ට කරගන්න පුළුවන්. ඒ වගේම කළමනාකරුවෝ කියලා කියන්නේ තමා යටතේ සේවය කරන අය. අපිට ඕන්න පාලනය කරන්න පුළුවන්. සේවකයන් අපිට අනිවාර්යයෙන්ම පාලනය කරන්න පුළුවන්. එහෙමනම් අපි දන්නවා වඩාත් පහසුවෙන් පාලනය කරන්න පුළුවන් පරිසරය තමයි අභ්‍යන්තර පරිසරය.
පරිසරයෙන් ඇතිවන වෙනස්කම් අපිට වඩාත් පහසුවෙන් පාලනය කරන්න පුළුවන්නේ එම වෙනස්කම් අභ්‍යන්තර පරිසරය තුළ සිදුවෙනවා නම්. හැබැයි බාහිර පරිසරය තුළ සිදුවෙන දේවල් අපිට පාලනය කරන්න ඉතාමත් දුෂ්කරයි. උදාහරණයක් විදිහට අලුත් නීතියක් ගේනවා, අලුත් බද්දක් පනවනවා, අපිට ඒක බාර ගන්න සිද්ධ වෙනවා. අපිට පාලනය කරන්න අපහසුයි, දුෂ්කරයි. 10 වෙනි ප්‍රශ්නය. බාහිර පරිසර සාධක පමණක් දැක්වෙන ABCD වලින් ගැලපෙන පිළිතුර තෝරන්න. පරිසරය ආශ්‍රිත ප්‍රශ්න කීපයක් මේ ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත කරලා තියෙනවා. අපි දැන් ප්‍රශ්න කීපයකට පිළිතුරු සැපෙවුවා. නැවත වතාවක් ව්‍යාපාරික පරිසරයට සම්බන්ධ ප්‍රශ්නයක් තමයි 10 වෙනි ප්‍රශ්නෙදු අපිට ලැබෙන්නේ. මේ සැරේ අපෙන් අහන්නේ බාහිර පරිසර සාධක පමණක් දැක්වෙන ABCD වලින් ගැලපෙන පිළිතුර තෝරන්න කියලා. බාහිර පරිසර සාධක 2007 අංක 7 දරන සමාගම් පනත. කුමන පරිසර බලවේගයක්ද? පරිසරය අධ්‍යයනය කරනකොට අපි හොයාගන්නවා අර පාර්ශ්වකරුවන් සහ වෙනත් බලවේග. එතකොට බාහිර පරිසරයේ තියෙන වෙනත් බලවේග කොටසක් තමයි මේ නීතිමය පරිසරය, ආර්ථික පරිසරය, තාක්ෂණික පරිසරය සහ ගෝලීය පරිසරය කියලා කියන්නේ. එතකොට මේ නීතිමය පරිසරයේ කොටසක් තමයි මේ 2007 අංක 7 දරන සමාගම් පනත. පාරිභෝගික ආරක්ෂාව වගේම ව්‍යාපාරික ආරක්ෂාව සඳහා සකස් වෙන පනතක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සංස්ථාපිත සමාගමක් බිහි කිරීමේදී ඊට අදාළ නීති රීති රෙගුලාසි අඩංගු ඒ අනපනත තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. එහෙනම් ඒක බාහිර පරිසර සාධකයක්. ව්‍යාපාරික දැනුම හා පළපුරුද්ද අපිට හමුවන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමේදී. ඒක නිසා ඒක අපිට ගැලපෙන්නේ නැහැ. නැවත වතාවක් වෙන්න පනතක් තියෙනවා. ඒකත් නීතිමය පරිසරයේ කොටසක්. ව්‍යාපාරයක වැඩ කරන සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේක පැනවෙන පනතක් තමයි 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. යහපත් ආකල්ප කියලා කියන්නේ බොහෝ විට ව්‍යාපාරයේ සේවකයන් සහ කළමනාකරණයන් ඒගොල්ලොන්ගේ තියෙන සිතුම් පැතුම්, ව්‍යාපාරයේ කෙරෙහි තියෙන ඇල්ම වගේ දේවල් තමයි එකෙන් ගම්ම වෙන්නේ. ඒක නිසා අපිට මේ B සහ D කියන පිළිතුරු අපිට ගැලපෙන්නේ නැහැ. එහෙමනම් අපිට තෝරගන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ A සහ D කියන පිළිතුර අන්තර්ගත දෙයක්. නමුත් අපි බලනකොට අපිට පේනවා පිළිතුරු ABC. B කියන්නේ ව්‍යාපාරික දැනුම හා පළපුරුද්ද, මං කිව්වේ ඒක අභ්‍යන්තර පරිසරය කියලා. D කියන්නේ යහපත් ආකල්ප. දෙවන පිළිතුර ගත්තොත් එහෙම BCD ව්‍යාපාරික දැනුම හා බලපුරුද්ද කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට ගැලපෙන දෙයක්. ඊට පස්සේ BCD අපි ප්‍රතික්ෂේප කරන්න යන දෙකක්ම මේකේ අන්තර්ගතයි. ඒක නිසා බාහිර පරිසර සාධක පමණක් දැක්වෙන නිදසුන් අපිට හමුවන්නේ නැහැ එතනිනුත්. අපි බලමු තුන්වෙනි එකේ කියනවා සියල්ලම කියලා. ඒකත් අපිට පිළිතුරු බාර ගන්න බෑ. A හා C කියන එක අපි තෝරගත්ත පිළිතුර. A සහ C අපි දැනටමත් අපි හඳුනාගෙන තියෙනවා බාහිර පරිසර සාධක විදිහට. එහෙනම් අපි A සහ C කියන පිළිතුර හතරවෙනි විකල්පය අපි තහවුරු කරනවා අපි තෝරගන්න පිළිතුර විදිහට. හොඳයි. අපි දැන් බලමු 11 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාර පරිසරය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය වන්නේ ප්‍රකාශ හතරක් තියෙනවා. අපි එකඟ වෙනවද නැද්ද කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. පළවෙනි එක තමයි ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම ව්‍යාපාරයක දුර්වලතාවයකි. නැවත වතාවක් මේ ව්‍යාපාර පරිසරයට හා කිට්ටු ප්‍රශ්නයක්. ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම ව්‍යාපාරයක දුර්වලතාවයක් වන්නේ නැහැ. මොකද මේ වෙළඳ සම්බාධක කියන එක අපිට පැන නගින්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරයෙන්.
එතකොට අපි දන්නවා බාහිර පරිසරයේ ශක්තියින් සහ දුර්වලතාවයන් නෙමෙයි අපි කතා කරන්නේ. බාහිර පරිසරයේ අපි කතා කරන්නේ අවස්ථාවන් හා තර්ජන. එhmenan ජාත්‍යන්තර වෙළඳ සම්බාධක කියන්නේ ව්‍යාපාරික දුර්වලතාවයක් නෙමෙයි ව්‍යාපාරයකට එන තර්ජනයක්. ඒ වගේ තර්ජනයකින් අපි මිදෙන්නේ කොහොමද? සුවිශේෂී නිෂ්පාදන ක්‍රම ව්‍යාපාරයක අවස්ථාවකි. මේකත් සුවිශේෂී නිෂ්පාදන සාධක කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන ශක්තියක්. ඒ කියන්නේ මොකද්ද? අභ්‍යන්තර පරිසරය. බාහිර පරිසරය නෙමෙයි. එhmenan සුවිශේෂී නිෂ්පාදන ක්‍රම කියන්නේ ව්‍යාපාරයක අවස්ථාවක් නෙමෙයි. අවස්ථාවක් වන්නේ. ඒ පිළිතුරත් අපි බාර ගන්නෑ. නවනගර බිහිවීම ව්‍යාපාරයකට අවස්ථාවකි. අන්න. ඒක නිවැරදි කරුණක්. නවනගර බිහිවීම සිදුවන්නේ ව්‍යාපාරයක දේශපාලන පරිසරයේ. දේශපාලන අධිකාරිය තමයි මේ වගේ ප්‍රතිපත්තිමය තීරණ අපි ඒවා සැලසුම් කරන්නේ. ඒක නිසා අලුතෙන් නව නගරයක් බිහි වෙනවා කියන්නේ ව්‍යාපාරික අවස්ථාවන් රාශියක් අපිට ඉන් උදා කරගන්න පුළුවන්. ඒක නිසා බාහිර පරිසරයේ සම්බන්ධ ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශයක් අපිට හම්බ වෙනවා අවස්ථාවක්. නව නගර කියන්නේ බාහිර පරිසරයේ කොටසක්, දේශපාලන පරිසරයේ කොටසක් නිසායි අපි මේක තෝරගන්නේ. ඒ වගේම අධිවේගී මාර්ග ඉදිකිරීම ව්‍යාපාරයක ශක්තියක් කියන එකත් අපිට තෝරගන්න බෑ. ශක්තියක් නෙමෙයි. ඒකත් බාහිර පරිසරයෙන් එන දෙයක්. ඒක නිසා අපි තෝරගන්න පිළිතුර තුන්වන විකල්පය. තුන්වන විකල්පය තමයි අපි නිවැරදි ප්‍රකාශයේ විදිහට තෝරන්නේ. 12 වෙනි ප්‍රශ්නය. නිමල් හා සුනිල් එක්ව සුනිමල් නමින් රුපියල් දසදහසක ප්‍රාග්ධනයක් යොදා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඔවුන්ගේ ව්‍යාපාරයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. මේකට උත්තර දෙන්න නම් මේ ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන විශේෂයක්ද කියන එක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. කවුද මෙතන ඉන්නේ අයිතිකරු? නිමල් හා සුනිල්. අයිතිකරු දෙදෙනෙක් ඉන්නවා. දෙදෙනෙක් ඉඳගෙන ඔවුන්ගේ නම් දෙකේ කොටස් භාවිතා කරලා සුනිමල් කියලා වෙනත් නමකින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අයිතිකරුවෝ දෙන්නයි රුපියල් 10000ක ප්‍රාග්ධනයකුත් යොදලා හවුල් ව්‍යාපාරයක් කියලාත් කියනවා. එමනම් කුමන ව්‍යාපාර සංවිධානයක්ද? හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධානයක් තමයි මේගොල්ලෝ ආරම්භ කරලා තියෙන්නේ. එමනම් හවුල් ව්‍යාපාරයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අපිට තෝරන්න ඕන. වගකීම සීමිත වේ. අපි අහලා තියෙනවද හවුල්කරුවන්ගේ වගකීම සීමිත වෙනවා කියලා? අපි එහෙම අහලා නැහැ. තනි ව්‍යාපාරයක් හෝ වේවා, හවුල් ව්‍යාපාරයක් හෝ වේවා අපි ආරම්භ කරොත් අපේ වගකීම පැත්තෙන් අපි විශාල අවධානමක් දරනවා. මොකද විශේෂයෙන් මේ ව්‍යාපාරයෙන් බිහිවන ණය සඳහා, ණය ගෙවීම සඳහා, ණය පියවීම සඳහා දුෂ්කර අවස්ථාවක ව්‍යාපාරයේ තියෙන වත්කම් ප්‍රමාණවත් නොවුනොත් අයිතිකරුවන්ගේ පුද්ගලික වත්කම්, පුද්ගලික වාහන, පුද්ගලික දේපල, පුද්ගලික ඉඩම්, තමන් ජීවත් වෙන ගේ දොර වතුපිටි සියල්ල උනත් අපිට කැප කරලා මේ ණය ටික ගෙවන්න සිද්ධ වෙන නීතිමය පසුබිමක් තමයි හවුල් ව්‍යාපාරවලට තියෙන්නේ. එහෙමනම් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ නැහැ කිසිසේත්ම වගකීම සීමිතයි කියන එක. හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයි. අපි කතා කරන්නේ හවුල් ව්‍යාපාරයක් පිළිබඳව. හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතීම, ලාභ බෙදාගන්නේ කොහොමද? පරිපාලනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? තීරණ ගන්නෙ කොහොමද? මෙන්න මේ වගේ වැදගත් කාරණා පිළිබඳ එකඟතාවයක් තියෙනවා. ප්‍රාග්ධනයට කොහොමද දායක වෙන්නේ? මේ වගේ එකඟතාවයක් තියෙනවා. ඒකට අපි කියනවා ගිවිසුමක් කියලා. ව්‍යංගයෙන් හරි ලිඛිතව හරි හවුල් ඔප්පුවකින් හවුල් ව්‍යාපාරයකට ගිවිසුමක් තියෙන්න පුළුවන්. ඒක නිසා වාචිකව එහෙම නැත්නම් ඉංගියෙන් එහෙම නැත්නම් ලිඛිතව හවුල්කරුවන් අතර ගිවිසුමක් තියෙනවා කියලා කිව්වොත් ඒක නිවැරදිද? ඒක නිවැරදි. එතකොට අපි මොකක්ද අහන්නේ?
හවුල් ඔවුන්ගේ ව්‍යාපාරය දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක්. ගිවිසුමක් අනිවාර්යෙන්ම ගිවිසුමක් පවතිනවා. නෛතික පුද්ගල භාවයක් තියෙනවද හවුල් ව්‍යාපාරයකට? එහෙම තියෙනවා නම් ව්‍යාපාරයට අකණ්ඩ පැවැත්මක් තියෙන්න ඕන. හවුල් ව්‍යාපාරයේ නමින් ගිවිසුම් වලට අත්සන් කරන්න පුළුවන් වෙන්න ඕන. හවුල් ව්‍යාපාරයේ නියෝජිතයන් මගින් අපිට විවිධ ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන් වෙන්න ඕන. හවුල් ව්‍යාපාරයේ නමින් කාට හරි නඩුවක් දාන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තියෙනවද නීතිමය පුද්ගල භාවයක්? හවුල් ව්‍යාපාරයේ නමින් අපිට වාහනයක් අත්පත් කරගන්න පුළුවන්ද? බැහැ. නෛතික පුද්ගල භාවයක් පැවතීම කියන ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ. මොකද හවුල් ව්‍යාපාරයකට නෛතික පුද්ගල භාවයක් නැති නිසා ව්‍යාපාරයට අකණ්ඩ පැවැත්මක් තියෙනවාද? නෛතිමය පිළිගැනීමක් නැත්තම් දරුවනේ අකණ්ඩ පැවැත්මකුත් නැහැ. ඒකෙන් කියන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් එක්කෙනෙකුට හෝ කීප දෙනෙකුට යම් කිසි සිදුවීමක් සිද්ධ වුණොත් හවුල් ව්‍යාපාරය තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න බැරි. හවුල් ව්‍යාපාරය එතනින් අපිට අවසන් කිරීමට සිද්ධ වෙනවා. ඒක හන්දා අපිට කියන්න බෑ අඛණ්ඩ පැවැත්මක් කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ চিරාත් කාලයක් දිගටම පවතී කියන එක. හවුල් ව්‍යාපාරයක ඔය මං කියන විදිහේ සිද්ධියක් වුණොත්, මිය ගියහොත්, උමතු වුණොත්, එහෙම නැත්නම් ඩිසේබල් වුණොත් හවුල් ව්‍යාපාරයේ දෙතනින් අවසානයකටපත් වෙනවා. එමනම් අපිට පිළිගන්න පුළුවන් පිළිතුරු අංක 2. හවුල්කරුවන් අතර ගිවිසුමක් තියනවා කියන එක නිවැරදි ප්‍රකාශයක් හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන්. 13 වන ප්‍රශ්නය. පහත ව්‍යාපාර සංවිධාන අතුරින් පෞද්ගලික අංශයට පමණක් අයත් ව්‍යාපාර සහිත පිළිතුර තෝරන්න. ව්‍යාපාරයේ අයිතිය අනුව පෞද්ගලික කියලා කියන්නේ පුද්ගලයන් විසින් අයිතිය දරන. එහෙම නැත්නම් රාජ්‍ය අංශය කියලා කියන්නේ රජය, එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකට අයිති දේවල්. එහෙම නැත්නම් මහ ජනතාව කියලත් අපි කියන්නේ ගවර්න්මන්ට් එක කියලා කියන්නේ මහ ජනතාවට අයිති කියලා තමයි අපි තවත් එක අර්ථ දක්වන්නේ රාජ්‍ය අංශය. එහෙමනම් පෞද්ගලික අංශයට පමණක් අයත් ව්‍යාපාර තියෙන පිළිතුර මොනවද? ඒ කියන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. ඊළඟට සංස්ථාපිත සමාගම් කියන්නේත් පෞද්ගලික අංශය. සමුපකාර කියන්නේත් පෞද්ගලික අංශය. නමුත් දෙපාර්තමේන්තුවක් කියලා කියන්නේ කාටද දෙපාර්තමේන්තුව අයිති? රාජ්‍ය අංශයට. රාජ්‍ය අංශේ අමාත්‍ය අංශයක් යටතේ පිහිටවන ආයතනයක් තමයි දෙපාර්තමේන්තු කියලා කියන්නේ. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, ඊට පස්සේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ ඒක දෙපාර්තමේන්තුවක් නෙමෙයි, කොමිෂන් සභාවක්. ඒ වගේ විවිධ දෙපාර්තමේන්තු අපිට හමු වෙනවා. එhmenan ABC කියන්නේ මොනවද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර. ABC කියන පිළිතුර තියෙනවද? ABC කියන පිළිතුර අපිට අංක 2 යටතේ හොයාගන්න පුළුවන්. ඒක නිසා අපි පිළිතුර තහවුරු කරනවා අංක 2. 14 වෙනි ප්‍රශ්නය. ලිඛිත ගිවිසුමක් ලෙස හඳුන්වන්නේ හවුල් ආඥාපනත, හවුල් අයිතිය, හවුල් බලපත්‍රය, හවුල් ඔප්පුව. එතකොට මෙතන ගිවිසුමක් කියලා කියන්නේ හවුල් ව්‍යාපාර ආශ්‍රිතව තියෙන ගිවිසුමක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මොකද්ද ලිඛිත ගිවිසුමක් කියලා කියන්නේ? ඒකට කියන්නේ හවුල් ආඥාපනතද? හවුල් ආඥාපනත කියලා කියන්නේ හවුල් ව්‍යාපාරික කටයුතු පාලනය වන නීතියක් 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත. ඒකට අපි හවුල් ඔප්පුව කියලා කියන්නේ. හවුල් ඔප්පුව ගැනත් කතා වෙනවා මේ නීතිය ඇතුලේ. එතකොට හවුල් අයිතිය ගිවිසුමට කියන්නේ හවුල් අයිතියද? නැහැ. හවුල් ඔප්පුව අනිවාර්යයෙන්ම හවුල් ඔප්පුව තමයි අපේ පිළිතුර. 4 වෙනි පිළිතුරත් අපිට බාර ගන්න බෑ. හවුල් බලපත්‍රය කියන්නේ තවත් දෙයක්. එමනම් 15 වෙනි ප්‍රශ්නය. සිතුම් තාරුක සිය ව්‍යාපාරය එහෙම නැත්නම් ව්‍යාපාර නාමය
සිතූ ටෙක්ස් මොකද්ද? සිතූ ටෙක්ස් ලෙස ලියාපදිංචි කර ඇස. එසේ ලියාපදිංචියෙන් ව්‍යාපාරයට ඇති වාසියක් වන්නේ මොකද්ද? මේ සිතුම් තාරකගේ ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානයක්ද? මේක සිතුම් තාරක කියලා කියන්නේ තනි පුද්ගලයෙක්. එයාගේ නමේ කෑල්ලක් දාලා තව ටෙක්ස් කියන මේ ඇඳුම් ආයිත්තම් සම්බන්ධ ව්‍යාපාරයක් බව ඉඟි කරන්න හඟවන්න ඕන නිසා සිතූ ටෙක්ස් කියලා නගරේ ඔහු ව්‍යාපාරයක් ආරම්භ කරලා ව්‍යාපාරේ ලියාපදිංචිත් කරනවා. ඇයි ලියාපදිංචි කරන්නේ? කැමති නිසාද? නෑ. නීතියෙන් ලියාපදිංචි කරන්න අවශ්‍ය නිසා. මොකද නීතිය? තනි පුද්ගල ව්‍යාපාරයක් ව්‍යාපාරයේ හිමිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාර කටයුතු පවත්වගෙන යනවා නම් අපේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද? ලියාපදිංචිය අනිවාර්යයෙන්ම ව්‍යාපාරය ලියාපදිංචි කරන්න අවශ්‍යයි කියලා. කුමක්ද නීතිය? ව්‍යාපාර නාම ආඥා පනත අදාළ පළාත් පාලන ආයතනය. ඒ යටතේ ලියාපදිංචි කිරීමේ බලධරයා වන්නේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ තනතුර දරන පුද්ගලයා. එමනම් මෙසේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම නිසා ව්‍යාපාරයට ඇතිවන වාසියකි සිතුම් තාරකගේ ව්‍යාපාරයට වගකීම සීමිත වෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරොත් වගකීම සීමිත වෙනවද? එකඟ වෙන්න බෑ. නෛතික පුද්ගල භාවයක් ලැබෙනවද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා. අකණ්ඩ පැවැත්මක් ලැබෙනවද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්න එකම දේ ව්‍යාපාරයට අනන්‍යතාවයක් අයිතියක් ලැබීම පමණයි. ඒක නිසා අපි 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට මේ 15 වෙනි ප්‍රශ්නේ අපි තෝරගන්නේ. හොඳයි දුවලා පුතාලා. අපි දැන් මං හිතන්නේ පැයකට ආසන්න කාලයක් අපි මේ ප්‍රශ්න 15 සාකච්ඡා කළා. අපි මේ 15 වෙනි ප්‍රශ්නේ දක්වා අපි ආවරණය කළේ මේ ව්‍යාපාර අධ්‍යයන කොටසට අදාළ ප්‍රශ්න. මෙතනින් පස්සේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි කිව්වා අපිට ලැබෙන්නේ ගිණුම්කරණය ආශ්‍රිත ප්‍රශ්න තමයි බොහෝ විට ලැබෙන්නේ. ඒක නිසා අපි දැන් මේ පරිච්ඡේදයට අපි නිමාවක් ළඟා කරගමු. අපි 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නේ දක්වා අපි සාකච්ඡා කරමු. අපේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවන පරිච්ඡේදය. ඒක නිසා දුවලා පුතාලා හැමෝම මගේ මේ දෙවන පරිච්ඡේදය පිළිබඳ සාකච්ඡාවෙන් නැවත වතාවක් හමු වීමේ බලාපොරොත්තුවෙන් මම මේ සාකච්ඡාව මෙසේ අවසන් කරනවා.